ආයුබෝවන් 12 ශ්‍රේණිය රසායන විද්‍යා පාඩම් මාලාවේ තවත් එක් වැදගත් පාඩමක් සමග දැන් ඔබ එක් වී සිටින්නේ. මෙම ඒකකයේ දෙවන ඒකකයට අදාළව දෙක නිපුණතා මට්ටම යටතේ ඊටාම වැදගත් කොටසක් මම ඔබට අද පාඩමෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා මම සියලුම දුවල පුතාලගෙන් ඉල්ලා සිටිනවා මෙම කොටස සමග ඊටමත් ඕනෑකමින් සම්බන්ධ වෙලා ඔබගේ රසායන විද්‍යා දැනුම වැඩි කර ගන්නා ලෙස. මෙම කොටස යටතේදී ඔබට මෙහි දක්වා ඇති පරිදි මුල් කොටසෙන් මම බලාපොරොත්තු වෙන්නේ මුහුම්කරණය සම්බන්ධයෙන් ඔබට හොඳ අවබෝධයක් ලබා දීම සඳහා. මෙහි දැක්වෙන පරිදි අපි විෂය නිර්දේශයට අදාළව සාකච්ඡා කරන කොටස ගැන සලකා බැලුවහොත් සහසන්විජ සහ ද්‍රවීය සහසන්විජ අණුවල සහ සරල අයනවල හැඩ විග්‍රහ කිරීම යටතේදී එහි එක් කොටසක් වශයෙන් සඳහන් වෙලා තියෙන දෙක නිපුණතා මට්ටම යටතේ සඳහන් වෙලා තියෙන මුහුම්කරණය සම්බන්ධ කොටස් මෙම පාඩම යටතේදී පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී මම මෙම කොටසට අවතීර්ණ වීමට පෙර ඔබට යම්කිසි කරුණක් පිළිබඳ කෙටි විග්‍රහයක් දක්වීමට විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අපි යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් සලකා බැලුවහොත් එම මූලද්‍රව්‍ය පරමාණුව අදාළ වෙන ආවර්තිතා වගුවේ කාණ්ඩ අංකය සමග එම මූලද්‍රව්‍ය පරමාණුවට සාදාගත හැකි සහසන්විජ බන්ධන සංඛ්‍යාව උපරිම සහසන්විජ බන්ධන සංඛ්‍යාව තීරණය කිරීමත් එම මූලද්‍රව්‍ය පරමාණුව සංයෝග තුලදී දක්වනු ලබන ඔක්සිකරණ අංක සහ සංයුජතා මොනවාද කියන දේ තීරණය කිරීම සඳහා ඊටමත් වැදගත් වන කාරණයක් මම මෙහිදී පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබ ඔක්සිකරණ අංකය සහ සංයුජතාවය යන පද ඊටමත් හොඳින් අවබෝධ කරගනීවි තුන්වන ඒකකයේ යටතේදී. පළමුවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල සංයුජතා කවචයේ පවතින එකම ඉලෙක්ට්‍රෝනය ඉවත් කිරීම මගින් ඒවා ඉතා පහසුවෙන් ඒක ධනායන සාධන බව අප මේ වන විටත් දන්නා කාරණයක්. ඒ වගේම දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සැලකුවොත් ඒවායේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් පමණයි පවතින්නේ. එම ඉලෙක්ට්‍රෝන දෙක ඉවත් කිරීමට අදාළ වන අයනීකරණ ශක්තියනුත් සාපේක්ෂ වශයෙන් අඩුයි. එම නිසා එම මූලද්‍රව්‍යත් පහසුවෙන් ද්විත්ව ධනායන සෑදීමට නැඹුරුතාවයක් දක්වනවා. දෙවන කාණ්ඩයේ පළමුවන මූලද්‍රව්‍ය වන බෙරිලියම් ගැන සලකා බැලුවහොත් බෙරිලියම් කියන මූලද්‍රව්‍ය සහසන්විජ බන්ධන සෑදීමටත් දායක වෙනවා නැත්නම් සම්බන්ධ වෙනවා. එහිදී ඒ මූලද්‍රව්‍ය පරමාණුවේ අවසාන කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තබා ගනිමින් සහසන්විජ බන්ධන සෑදීම සඳහා සම්බන්ධ වෙනවා. නමුත් බෙරිලියම් වැදගත්කමක් දරනවා සහසන්විජ බන්ධන සෑදීමේදී. ඒ වැදගත්කම තමයි බෙරිලියම් සාදනු ලබන සහසන්විජ බන්ධන නැත්නම් සහසන්විජ සංයෝගවලදී ඒ බෙරිලියම් මූලද්‍රව්‍ය අෂ්ටකය ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කර ගැනීම සිදු වෙන්නේ නැහැ. එම නිසා ඒවා ඉන්පසු දායක බන්ධන සෑදීම සඳහාත් සහභාගී වෙනවා. 13 වන කාණ්ඩය සහ එතනින් ඉදිරියට තියෙන පීගොණුවේ මූලද්‍රව්‍ය සලකා බැලුවොත් 13 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය 13 වන කාණ්ඩය තුල ලෝහ තියෙනවා, උභයගුණී ලෝහ, ඒ වගේම අලෝහ, ලෝහාලෝහ පවතිනවා. එතකොට 13 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සහසන්විජ බන්ධන සාදා ගන්නා ආකාරය සැලකුවහොත් ඒවායේ පොදු ඉලෙක්ට්‍රොනික වින්‍යාසය පවතින්නේ ns2np1 වින්‍යාසයක්. ns2np1. එතකොට මම මෙතෙන්දි මේ සංයුජතා කවචයේ පවතින උපශක්ති මට්ටම් වල ශක්තිය ආරෝහණය වන පිළිවෙලට මෙම ශක්ති සටහනක් ඔබට නිරූපණය කරලා තියෙනවා. එතකොට ns2 ඉලෙක්ට්‍රෝන මෙහිදී නිරූපණය වෙලා තියෙනවා. මේ np ඉලෙක්ට්‍රෝන මේ බහුම අවස්ථාවේ නැත්නම් අවම ශක්තිය අවස්ථාවේ තියෙන පරමාණු සැලකුවොත් ඔබට පේනවා මෙහිදී පවතින්නේ වියුග්ම කාක්ෂික එකක් නැත්නම් වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් පමණයි. ඒතර වියුග්ම ඉලෙක්ට්‍රෝන එකක් පමණක් තියෙනවා නම් අපිට හිතන්න පුළුවන් මේ සහසන්විජ බන්ධනය එකක් තමයි හදාගන්නේ කියන එක. ඊට අමතරව දායක බන්ධනයක් සාදා ගැනීම හැකියාව පවතිනවා. නමුත් අපි දන්නවා බෝරෝන්, ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍ය ඒගොල්ලෝ සහසන්විජ බන්ධන තුනක් සාදා ගන්නවා. එම නිසා අපිට හිතන්න පුළුවන් දැන් සහසන්විජ බන්ධන තුනක් ඒගොල්ලෝ සාදා ගන්නවා නම් ඒගොල්ලන්ගේ බන්ධන සාදා ගැනීමට පෙර එම පරමාණුව තුල වියුග්ම කාක්ෂික තුනක්
තිබිය යුතු බව නැත්නම් ව්‍යුග්ම කාක්ෂික තුනක් පවතින අවස්ථාවකට එම පරමාණු පත්විය යුතු බව. එතනදී අපිට මේක සරලව ඉදිරිපත් කරන්න නැත්නම් පැහැදිලි කරන්න පුළුවන් මේ විදිහට. මේ S ශක්ති මට්ටමේ සංයුජතා කවචයේ S උපශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන යුගලෙන් එක් ඉලෙක්ට්‍රෝනයක් මේ P උපශක්ති මට්ටමේ පවතින හිස් කාක්ෂිකයක් වෙතට ගමන් කළහොත් නැත්නම් උත්තේජිත අවස්ථාවකටපත් වුණොත් ඔබට ලැබෙනවා පරමාණුවක් මේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් සහිතව ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් සහිත පරමාණුවක්. ඒ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් සහිත අවස්ථාව ලබා ගැනීමට නම් මේ S උපශක්ති මට්ටමේ සිට ඉලෙක්ට්‍රෝනයක් S උපශක්ති මට්ටමේ සිට ඉලෙක්ට්‍රෝනයක් P උපශක්ති මට්ටමට ගමන් කරන්න ඕනේ. ඒතර ශක්තිය වැඩිවීම සඳහා පරිසරයෙන් යම්කිසි සුළු ශක්ති ප්‍රමාණයක් මේ ඉලෙක්ට්‍රෝනය අවශෝෂණය කරගත යුතු වෙනවා. එතකොට ඒ ආකාරයට ඉලෙක්ට්‍රෝනයක් මෙම ඉහළ ශක්ති මට්ටමකට ගමන් කළහොත් ඔබට ලැබෙනවා මේ වගේ පරමාණුවක්. එතකොට මේ අවස්ථාව අපි සලකන්නේ උත්තේජිත අවස්ථාව කියලා. එතකොට මේක භෞම අවස්ථාව නැත්නම් අවම ශක්තිය අවස්ථාව නෙමෙයි. නමුත් මෙහිදී ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් පවතිනවා. දැන් ඔබට ප්‍රශ්නයක් එනවා මේ වගේ අවස්ථාවකට එළඹීම සඳහා පරමාණු ශක්තිය අවශෝෂණය කරගන්න ඕනි. ඒ ශක්තිය අවශෝෂණය කර ගැනීම සිදු වෙන්න පුළුවන්ද බැයිද කියන එක. මෙතනදී මේ ශක්තිය අවශෝෂණය බාහිර පරිසරයෙන් සිදු කරගෙන මෙම මට්ටමට ආවට පස්සේ ඒ පරමාණුවට අමතරව සහසන්නිජ බන්ධන දෙකක් සාදා ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට වැඩිපුර සහසන්නිජ බන්ධන දෙකක් සාදනවා කියන්නේ වැඩි ශක්ති ප්‍රමාණයක් ඉන් පසු නිදහස් කරනවා. ඒක නිසා මේක ශක්තිය අතින් ගත්තාම සිදුවිය හැකි ක්‍රියාවලියක්. අපි දන්නවා හැම වෙලාවෙම මේ මූලද්‍රව්‍ය පරමාණු සංයෝජනය වෙලා බන්ධන සෑදීම සිදු කරන්නේ ඒගොල්ලන් සතුව තියෙන ශක්තිය අවම කරගන්න. ස්වභාවයේ පවතින හැම දෙයක්ම පෙළඹෙන්නේ ශක්තිය අවම කර ගැනීම සඳහා. එතකොට වැඩිපුර සහසන්නිජ බන්ධන දෙකක් සෑදීම මගින් ශක්තිය වැඩි ප්‍රමාණයක් අවම කරගන්න පුළුවන් නැත්නම් පිට කරන්න පුළුවන්. ඒ පිට කරනු ලබන අමතර ශක්තිය මෙතනදී අවශෝෂණය කරගන්න ශක්ති ප්‍රමාණයට වඩා ඉතා ඉහළයි. ඒක නිසා මේ වගේ සිද්ධියක් සිදු වෙන්න පුළුවන් කියන එක අපිට තර්ක කරන්න පුළුවන් කාරණයක්. අපි බලමු ඊළඟට දැන් මේ වගේ මූලද්‍රව්‍යයක් සැලකුවොත් උදාහරණයක් බෝරෝන් ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍ය ඒගොල්ලෝ හදන සංයෝග ගත්තොත් දැන් බෝරෝන් වගේ මූලද්‍රව්‍යයක් ඒගොල්ලෝ සහසන්නිජ බන්ධන 3ක් හදනවා. ඇලුමිනියම් වගේ ගත්තොත් සහසන්නිජ බන්ධන 3ක් හදනවා. ඒ වගේ අවස්ථාවකදී මේ වගේ මූලද්‍රව්‍ය මේ කාණ්ඩයේ පවතින 13 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සංයුජතාවයේ වශයෙන් 3 බහුලවම නිරූපණය කරනවා. ඒ වගේම ඔක්සිකරණ අංකය මම මෙතෙන්දී යම් කිසි ආකාරයකට නැත්නම් ඔක්සිකරණ අංකය යන වචනේ විතරක් සඳහන් කරන්න ඔබට ඉදිරියේදී මේ හොඳින්ම අවබෝධ කරගන්න පුළුවන් මේ ඔක්සිකරණ අංකය ධන 3 පෙන්눔 කරනු ලබනවා. අපි බලමු 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය කොහොමද බන්ධන හදන්නේ කියන එක. 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය අපි සලකා බැලුවොත් 14 වෙනි කාණ්ඩයේ පොදු ඉලෙක්ට්‍රොනික වින්‍යාසය පවතින්නේ ns2np2. මම මේ සිම්පල් n වලින් නිරූපණය කරලා තියෙන්නේ සංයුජතා කවචය. දැන් භෞම අවස්ථාවේ තියෙන පරමාණුව මම සැලකුවොත් භෞම අවස්ථාවේ මේ පරමාණුවේ තියෙන ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන දෙකක් පමණයි. ඔබ උදාහරණයකට කාබන් කියන පරමාණුව හිතන්න. කාබන් ගත්තොත් අපි කාබන් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 1s2 1s2 2s2 2p2. එතකොට කාබන් වල භෞම අවස්ථාවේ තියෙන්නේ 2s2 2p2 කියන වින්‍යාසය. මෙතෙන්දි ව්‍යුග්ම කාක්ෂික දෙකක් පමණයි පවතින්නේ. නමුත් අපි හොඳටම දන්නවා කාබන් වැඩිපුරම සාධන සංයෝගවලදී යා බන්ධන 4ක් සාදනු ලබනවා. ඒ කියන්නේ යාගේ සංයුජතාවය 4 තමයි පෙන්눔 කරනු ලබන්නේ. එහෙමනම් බන්ධන 4ක් සාදා ගැනීම සඳහා බන්ධන 4ක් යාට සාදා ගැනීමට පුළුවන්කම ලැබෙනවා ව්‍යුග්ම කාක්ෂික 4ක් තිබුණා නම්. එතකොට මේ S මට්ටමේ ඉඳලා ඉලෙක්ට්‍රෝනයක් P මට්ටමට නැත්නම් මේ යුග්ම වෙලා තියෙන කාක්ෂිකයකින් පහළ උපශක්ති මට්ටමක පවතින යුග්ම කාක්ෂිකයකින් ඉලෙක්ට්‍රෝනයක් ඉහළ උපශක්ති මට්ටමක ඉහළ ශක්තියක් සහිත උපශක්ති මට්ටමක ඇති හිස් කාක්ෂිකයක් වෙතට සංක්‍රමණය වුණොත් නැත්නම් උත්තේජනය වුවහොත් ඒ පරමාණුව විසින් ලබා දෙනවා නැත්නම් ඒ පරමාණුවට ලැබෙනවා වියුග්ම කාක්ෂික 4ක්. වියුග්ම කාක්ෂික 4ක් ලැබෙනවා කියලා කියන්නේ දැන් මේ පරමාණුවට පුළුවන් සහසන්නිජ බන්ධන 4ක් සාදා ගැනීම සඳහා. අපි දන්නවා සහසන්නිජ බන්ධන සෑදෙන වඩාත්ම සුලභ ක්‍රමය තමයි වියුග්ම කාක්ෂික අතිච්ඡාදනය වීම. ඊට අමතරව අපි දන්න දෙයක් තමයි දායක සහසන්නිජ බන්ධන සෑදීම සිදු වෙනවා යුග්ම කාක්ෂික සහ හිස් කාක්ෂික අතිච්ඡාදනය මගින්.
මේ අවස්ථාවේදී වියුග්ම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන නිසා එයාට පහසුවෙන් සහසන්නිජ බන්ධන 4ක් සාදා ගන්න පුළුවන් කියන කාරණය මට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අපිට පුළුවන් යම්කිසි කාණ්ඩයක පවතින මූලද්‍රව්‍යයකට සාදාගත හැකි උපරිම සහසන්නිජ බන්ධන සංඛ්‍යාව එයා සාදාගන්නේ කොහොමද කියන එක පැහැදිලි කිරීම සිදු කරන්න. දැන් මම මෙතෙන්දී තව උදාහරණයක් ඔබට පැහැදිලි කරොත් 14 වෙනි කාණ්ඩය සඳහා උදාහරණයක් විදිහට දැන් කාබන් වගේ මූලද්‍රව්‍ය හදන සංයෝග CH4 CO2 දැන් ඕනෑම ආකාරයක කාබනේට අයනයක් සැලකුවත් මේ හැම අවස්ථාවකදීම කාබන් පරමාණුව බන්ධන 4ක් සාදලා තියෙනවා. එතකොට මේ පැහැදිලි කිරීම සිදු කරන්න පුළුවන් අපිට මෙම සංකල්පය නැත්නම් මෙම කරුණ උපයෝගී කරගෙන මේ ඉලෙක්ට්‍රෝන උත්තේජිත අවස්ථාවන්ට ගමන් කිරීම මගින් බන්ධන සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන් නැත්නම් සාධන සහසන්නිජ බන්ධන සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා කියන කාරණය. අපි බලමු 15 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය කොහොමද බන්ධන හදන්නේ කියන එක. 15 වෙනි කාණ්ඩේ සැලකුවොත් ඒගොල්ලන්ගේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් පවතිනවා. එතකොට පොදු ඉලෙක්ට්‍රොනික වින්‍යාසය මට දෙන්න පුළුවන් ns2 np3 වශයෙන්. හැබැයි අපිට අමතක කරන්න බෑ සංයුජතා කවචයේ d උපශක්ති මට්ටමක් පවතින්න පුළුවන් 15 වෙනි කාණ්ඩේ නයිට්‍රජන් හැර අනෙකුත් මූලද්‍රව්‍ය සඳහා. එතකොට මම මෙතන පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා තියෙනවා ns2 np3 nd බිඳුව වශයෙන්. එතකොට භෞම අවස්ථාවේදී 15 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් සැලකුවොත් මෙන්න මේ විදිහට තමයි මට කාක්ෂික සටහන නිරූපණය කරන්න පුළුවන් නැත්නම් උපශක්ති මට්ටම් නිරූපණය කරන්න පුළුවන්කම පවතින්නේ. මේ සටහන බැලුවාම ඔබට පේනවා p උපශක්ති මට්ටමේ වියුග්ම කාක්ෂික 3ක් පවතිනවා. ඒ වගේම s උපශක්ති මට්ටම යුග්ම කාක්ෂිකයක් විදිහට පවතිනවා. එතකොට මේ අවස්ථාවේදී බන්ධන සාදා ගැනීම අපි හිතුවොත් නැත්නම් මේ භෞම අවස්ථාවේ පවතින පරමාණුවක් ඉලෙක්ට්‍රෝන උත්තේජනයකින් තොරව බන්ධන සාදා ගන්නා ආකාරය හිතුවොත් එයාට පුළුවන් සහසන්නිජ බන්ධන 3ක් සාදා ගන්න. මොකද වියුග්ම කාක්ෂික 3ක් මේ පරමාණුව සතුව තියෙනවා. ඒ වගේම යුග්ම කාක්ෂිකයක් සංයුජතා කවචයේ පවතින නිසා දායක සහසන්නිජ බන්ධනයක් සාදා ගැනීමත් සිදු කරන්න පුළුවන්. ඔබට මෙතනදී පැහැදිලි කරන්න පුළුවන් ඇමෝනියා වගේ අණුවක් සෑදෙන ආකාරය උදාහරණයකට. දැන් ඇමෝනියා වගේ අණුවක් සැලකුවොත් නයිට්‍රජන් පරමාණුව සහසන්නිජ බන්ධන 3ක් හදලා තියෙනවා. ඒ වගේම ඇමෝනියා අණුව සෑදුනාට පස්සෙත් නයිට්‍රජන් වල එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. ඔබ මේ වන විට දන්නවා ලුයිස් ව්‍යුහ අඳින ආකාරය පිළිබඳව. ඒක නිසා ඔබට මේ අණුව ලබා දුන් සැනින් මේ අණුවේ ව්‍යුහය කුමන ආකාරයෙන් පවතීද යන්න පිළිබඳව චිත්‍ර රූපයක්වත් මවා ගන්න පුළුවන්කම මේ වන විට පවතින්න ඕනේ. එතකොට මේ ඇමෝනියා අණුවේ නයිට්‍රජන් පරමාණු එකසර යුගලක් තියෙනවා. ඒ එකසර යුගල තමයි මේ S මට්ටමේ තිබුණු ඉලෙක්ට්‍රෝන යුගල. ඒ දායක කළහොත් එයාට තවත් දායක බන්ධනයක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ උපරිම වශයෙන් එයාට බන්ධන 4ක් දක්වා යන්න පුළුවන්. නැත්නම් බන්ධන 4ක් දක්වා හදාගන්න පුළුවන් මේ අවස්ථාවේ ඉඳලා. හැබැයි අපි දන්න කාරණයක් තමයි දැන් ඇමෝනියා වගේ අණුවක් සැලකුවොත් නයිට්‍රජන් කියන පරමාණුව බන්ධන 3ක් හදලා තියෙනවා. ඒ වගේම මෙයා හයිඩ්‍රජන් අයනයක් සමග සම්බන්ධ වුණොත් NH4+ වගේ අයනයක් සැලකුවොත් මේ අයනය තුල ඔබ දන්නවා බන්ධන 4ක් පවතින බව. දැන් NH4+ වගේ අයනයක ලුයිස් ව්‍යුහය නිරූපණය කරොත් මේ විදිහට පවතින. එතකොට මෙතනදී බන්ධන 4ක් පවතිනවා. එතනදී මේ ඇමෝනියා අණුවේ පවතින එකසර යුගල හයිඩ්‍රජන් ධන අයනයකට දායක කරලා තවත් බන්ධනයක් හදාගෙන තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක් මෙතනදීම පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නවා නයිට්‍රජන් හැරුණාම 15 වෙනි කාණ්ඩයේ තියෙන අනිකුත් මූලද්‍රව්‍ය ෆොස්ෆරස් වගේ මූලද්‍රව්‍ය ඒගොල්ලෝ බන්ධන 5ක් දක්වා හදනවා. උදාහරණයක් විදිහට PCl5 කියන අණුව සැලකුවොත් ෆොස්ෆරස් බන්ධන 5ක් හදලා තියෙනවා. එතකොට දැන් නයිට්‍රජන් වලට බන්ධන 5ක් දක්වා හදන්න බැරි වෙලා තියෙනවා. මොකද නයිට්‍රජන් වල මේ D උපශක්ති මට්ටමක් පවතින්නේ නැති නිසා. දෙවෙනි ශක්ති මට්ටමේ තමයි ඉලෙක්ට්‍රෝන පවතින්නේ. යාගේ සංයුජතා කවචය වෙන්නේ දෙවෙනි ශක්ති මට්ටම. නමුත් ෆොස්ෆරස් වගේ ගත්තොත් අපි තුන්වෙනි ශක්ති මට්ටමේ 3s 3p සහ 3d පවතිනවා. එතකොට යාගේ දැන් තුන්වෙනි ශක්ති මට්ටම සැලකුවොත් s 3s2 3p3 සහ d මට්ටම හිස්ව පවතිනවා. එතකොට මේ භෞම අවස්ථාවේදී ෆොස්ෆරස් වගේ පරමාණුවකටත් බන්ධන 3ක් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට PCl3 pH3 වගේ අණු සලකන්න පුළුවන්. නමුත් PCl5 වගේ අණුවක් සෑදෙනකොට මේ ඉලෙක්ට්‍රෝනයක් මේ පහළ උපශක්ති මට්ටමේ සංයුජතා කවචයේ පහළ ශක්තියක් ඇති උපශක්ති මට්ටමක තියෙන යුග්ම කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝනයක් ඉහළ
ශක්තියක් ඇති හිස් කාක්ෂිකයකට සංක්‍රමණය වුණොත් ශක්තිය අවශෝෂණය කරගෙන දැන් ලැබෙනවා ව්‍යුග්ම කාක්ෂික 5ක්. එතකොට අපිට මේක පැහැදිලි කරන්න පුළුවන් ෆොස්ෆරස් වගේ මූලද්‍රව්‍යයක් බන්ධන සහසන්නිජ බන්ධන 5ක් දක්වා සාදා ගන්නා බව නැත්නම් සාදා ගන්නා කරුණ. එහිදී අෂ්ටකය ඉක්මවා බන්ධන සාදා ගැනීමේ හැකියාවකුත් ලැබිලා තියෙනවා. ඒතර ඔබට පැහැදිලි කරගන්න පුළුවන් තව කරුණක් තමයි අපි දන්නවා තුන්වන ආවර්තයේ සහ පහළ තියෙන මූලද්‍රව්‍ය සැලකුවාම ඒ මූලද්‍රව්‍ය සහසන්නිජ බන්ධන සෑදීමේදී ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට වඩා ඒගොල්ලන්ට පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා කියන එක. ඒකට ඒ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට වඩා ඒගොල්ලන්ට පවත්වා ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ ඒගොල්ලන් සතුව නැත්නම් ඒගොල්ලන්ගේ සංයුජතා කවචවල මේ D උපශක්ති මට්ටම පැවතීම නිසා. නයිට්‍රජන් වලට ඉලෙක්ට්‍රෝන අෂ්ටකය ඉක්මවා යන්න බෑ. ඒ වගේම නයිට්‍රජන් වලට බන්ධන 5ක් හදා ගැනීමේ හැකියාවත් පවතින්නේ නැහැ. එතකොට මේ වගේ අවස්ථාවකදී 15 වෙනි කාණ්ඩේ මට කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ උපරිම වශයෙන් සංයුජතාවය 5 දක්වා පෙන්වන්න පුළුවන් කියන එක. එතකොට සංයුජතාව වශයෙන් මූලිකව මේ ඇමෝනියා වගේ අණුවකදී බන්ධන 3ක් සාදා ගන්නා නිසා සංයුජතාවය 3යි කියන්න පුළුවන් මට. PCl5 වගේ එකකදී 5යි කියන්න පුළුවන්. සංයුජතාවය පිළිබඳ සංකල්පය සහ ඔක්සිකරණාංක ඔබ තුන්වෙනි එකකේදී මීට වඩා පුළුල් ලෙස අධ්‍යයනය කරන්න අවස්ථාව ඔබට ලැබෙනවා. ඉන්පසු ඔබට නැවතත් මෙම කරුණු මෙනෙහි කරලා මේ මම දැන් ඔබට මේ ඉදිරිපත් කරන නැත්නම් ඊටාම කෙටියෙන් සඳහන් කරන කරුණු වල නිවැරදි අදහස තේරුම් ගැනීමේ හැකියාව ලැබේවි. අපි බලමු 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාධන බන්ධන පිළිබඳව. 16 වෙනි කාණ්ඩයේ කිව්වහම ඔබට මතක් වෙනවා ඔක්සිජන්, සල්ෆර් වගේ මූලද්‍රව්‍ය. එතකොට භෞම අවස්ථාවේදී තියෙන වින්‍යාසය ඒ 16 වෙනි කාණ්ඩයේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් NS2 NP4 නැත්නම් NS2 NP4 ඒ වගේම අපිට අමතක කරන්න බෑ ඔක්සිජන් වලින් පහළ තියෙන මූලද්‍රව්‍ය වල D උපශක්ති මට්ටමක් පවතිනවා කියන එක. එතකොට ND බිඳුව කියලා මම මෙතන ලියන්නම්. එතකොට මේ වගේ අවස්ථාවක් තමයි පවතින්නේ. එතකොට භෞම අවස්ථාවේදී ව්‍යුග්ම කාක්ෂික දෙකක් පමණයි තියෙන්නේ. ජලය වගේ අණුවක ලුයිස් ව්‍යුහය සැලකුවොත් ඔක්සිජන් බන්ධන දෙකක් සාදාගෙන තියෙනවා සහසන්නිජ බන්ධන දෙකක්. එතනදී අපිට හිතන්න පුළුවන් මේ P උපශක්ති මට්ටමේ පවතින ව්‍යුග්ම කාක්ෂික දෙක උපයෝගී කරගෙන සහසන්නිජ බන්ධන දෙකක් හදනවා කියන එක. නමුත් අපි දන්නවා 16 වෙනි කාණ්ඩයේ සල්ෆර් වගේ මූලද්‍රව්‍ය බන්ධන 4ක් සාධන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම බන්ධන 6ක් සාධන අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් විදිහට සල්ෆර් වගේ මූලද්‍රව්‍යයක් හදන SF4 වගේ අණුවක් සැලකුවොත් මෙතෙන්දී සහසන්නිජ බන්ධන 4ක් හැදිලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේ ඉඳලා අපිට පැහැදිලි කරන්න අපහසු වෙනවා කෙලින්ම සහසන්නිජ බන්ධන 4ක් සාදා ගැනීම. මෙතන මේ P උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් මේ D කාක්ෂිකයක් වෙතට ගමන් කළහොත් එතනදී දැන් ඔබට ලැබෙනවා ව්‍යුග්ම කාක්ෂික 4ක්. ව්‍යුග්ම කාක්ෂික 4ක් තියෙන නිසා පහසුවෙන් සහසන්නිජ බන්ධන 4ක් සාදා ගන්න පුළුවන්. එතකොට මේක එක උත්තේජිත අවස්ථාවක්. ඊට අමතරව දැන් SF6 වගේ අණුවක් සැලකුවොත් සල්ෆර් පරමාණුව SF6 වගේ අණුවකදී සහසන්නිජ බන්ධන 6ක් සාදාගෙන තියෙනවා. සහසන්නිජ බන්ධන 6ක් සාදා ගැනීමට ව්‍යුග්ම කාක්ෂික 6ක් සල්ෆර් පරමාණුව මත තිබුණා නම් ඉතා පහසුවෙන් මේ සිදු කරන්න පුළුවන්. එතකොට ඒකත් පැහැදිලි කරන්න පුළුවන් මේ S උපශක්ති මට්ටමේ තවත් ඉලෙක්ට්‍රෝනයක් දැන් යුග්ම කාක්ෂිකයක් තියෙනවා. හිස් D කාක්ෂිකයකට ගමන් කළොත් දැන් මෙතෙන්දී ව්‍යුග්ම කාක්ෂික 6ක් ලැබෙනවා. එතකොට සහසන්නිජ බන්ධන 6ක් හදාගන්න පුළුවන්. ඒක නිසා තමයි අපි කියන්නේ 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සඳහා සංයුජතා වශයෙන් 2, 4 සහ 6 කියන මූලික සංයුජතා එම මූලද්‍රව්‍ය දක්වන බව අපිට පෙන්눔 කරන්න පුළුවන් කියන කාරණේ. එතකොට ඔබට පැහැදිලි වෙන්න ඇති මේ යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් සාදනු ලබන උපරිම සහසන්නිජ බන්ධන සංඛ්‍යාව තීරණය කිරීම සඳහා මෙම කරුණ උපයෝගී කර ගැනීමට පුළුවන්. මෙහිදී මම භාවිතා කරලා තියෙන්නේ මේ සංයුජතා කවචයේ පවතින උපශක්ති මට්ටම් නිරූපණය කරන සටහන් කීපයක්. අපි බලමු 17 වෙනි කාණ්ඩයටත්. 17 වෙනි කාණ්ඩයේ සැලකුවා 17 වෙනි කාණ්ඩයේ භෞම අවස්ථාවේ වින්‍යාසයේ NS2 NP5 ඒ වගේම අපිට D උපශක්ති මට්ටමක් පවතින බව අමතක කරන්න බෑ. D උපශක්ති මට්ටම පවතින්නේ ෆ්ලෝරින් වලින් පස්සේ තියෙන මූලද්‍රව්‍ය වලට ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් වගේ වැඩි. එතකොට භෞම අවස්ථාවේදී ආගේ NP5 මට්ටමේදී NP5 අවස්ථාව තියෙන නිසා ව්‍යුග්ම කාක්ෂික එකක් පවතිනවා. එතකොට සහසන්නිජ බන්ධන එකක් සාදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි සරල අණු ගත්තොත් HF, HCl,
එතකොට ඒවැදී සහසන්නිජ බන්ධන එකක් තමයි මේ හැලජන මූලද්‍රව්‍ය සාදලා තියෙන්නේ. නමුත් අපි දන්නවා මේ හැලජන වලට සහසන්නිජ බන්ධන එකකට වැඩිය හදන්න පුළුවන්කම තියෙනවා. ෆ්ලෝරින් හැරුණාම අනිකුත් හැලජන සහසන්නිජ බන්ධන 3ක් හදන අවස්ථා තියෙනවා. සහසන්නිජ බන්ධන 5ක් හදන අවස්ථා තියෙනවා. ඒ වගේම සහසන්නිජ බන්ධන 7ක් හදන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට මම ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය සැලකුවොත් ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය සාධන සංයෝග කිහිපයක් මම ඔබට නිරූපණය කරොත් දැන් ClF3 කියන අණුව සැලකුවොත් මේ ක්ලෝරින් පරමාණුව සහසන්නිජ බන්ධන 3ක් හදලා තියෙනවා. ඒ වගේම HClO2 කියන අණුව සැලකුවොත් මේකෙදිත් ක්ලෝරින් විසින් සහසන්නිජ බන්ධන 3ක් හදලා තියෙනවා. ඒතොර ClF3, HClO2 ඒ වගේ වැඩි සහසන්නිජ බන්ධන 3ක් හදලා තියෙනවා. ඒ කියන්නේ එයාට වියුග්ම කාක්ෂික 3ක් පැවතියා නම් සහසන්නිජ බන්ධන 3ක් සාදා ගැනීම පහසු වෙනවා. එතකොට මෙතනදී මේ P උපශක්ති මට්ටමෙන් එක් ඉලෙක්ට්‍රෝනයක් D මට්ටමට ගමන් කරොත් එතනදී එන උත්තේජිත අවස්ථාවේදී වියුග්ම කාක්ෂික 3ක් තියෙනවා. මේ වගේ අවස්ථාවකදී ආ සංයුජතාවයේ 3 පෙන්눔 කරනු ලබනවා. සහසන්නිජ බන්ධන 3ක් සාදා ගන්න ලබන. උදාහරණයක් විදිහට මේ ClF3 වගේ අණු HClO2 වගේ අණු සෑදෙන ආකාරය මෙහිදී පැහැදිලි කරන්න පුළුවන්. එතනින් නොනැවති මේ ක්ලෝරින්, බ්‍රෝමින් වගේ පරමාණු අපි දන්නවා බන්ධන 5, බන්ධන 7 වගේ අවස්ථාවන් පෙන්눔 කරනු ලබනවා. නැත්නම් ඒගොල්ලෝ බන්ධන වැඩි ප්‍රමාණයක් සාදා ගන්නු ලබනවා. මෙතනදී තවත් ඉලෙක්ට්‍රෝනයක් උත්තේජිත අවස්ථාවට ගමන් කළොත් එතනදී ඔබට ලැබෙනවා වියුග්ම කාක්ෂික 5ක්. වියුග්ම කාක්ෂික 5ක් කියන්නේ බන්ධන 5ක් හදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් HClO3 වගේ අණුවක් HClO3 වගේ අණුවක ලුයිස් සීහය සලකා බැලුවොත් ක්ලෝරින් පරමාණුව බන්ධන 5ක් හදාගෙන තියෙනවා. ඒ වගේම අපි සලකුවොත් IF5 වගේ අණුවක් එතනදීත් අයඩීන් බන්ධන 5ක් සාදාගෙන තියෙනවා. මෙතනිනුත් නොනැවති තවත් උත්තේජිත අවස්ථාවකට ගමන් කරන්න පුළුවන්. එතනදී මේ S මට්ටමෙන් ඉලෙක්ට්‍රෝනයක් D මට්ටමට ගමන් කළහොත් ඔබ මතක තියාගත යුතුයි මේ මම නිරූපණය කරලා තියෙන්නේ S උපශක්ති මට්ටම, මේ P උපශක්ති මට්ටම, මේ D උපශක්ති මට්ටම. එතකොට S මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් තවත් ඉහළට ගමන් කරොත් මෙතන යුග්ම කාක්ෂික පවතින නිසා සහ මේ ඉහළ මට්ටමේ හිස් කාක්ෂික පවතින නිසා එතකොට අපිට ලැබෙනවා වියුග්ම කාක්ෂික කීයක්ද? වියුග්ම කාක්ෂික 7ක් ලැබෙනවා. ඒ කියන්නේ බන්ධන 7ක් දක්වා සාදා ගැනීම හැකියාව තියෙන. උදාහරණයකට මම HClO4 වගේ අණුවක් සැලකුවොත් ඒ වගේම IF7 වගේ අණුවක් සැලකුවොත් මේවා ස්වභාවය පවතිනවා නැත්නම් සාදා ගැනීම හැකියාව පවතින අණු මේ මූලද්‍රව්‍ය අතර ඒ වගේ අණු වල බන්ධන 7ක් පවතිනවා. එතකොට මේක පැහැදිලි කරන්න පුළුවන් ඉතා පහසුවෙන් මෙම කාරණේ උපයෝගී කරගෙන. එතකොට එහිදී ඔබට පැහැදිලි වෙනවා සමහර අවස්ථාවලදී මේ මූලද්‍රව්‍ය පරමාණු අර ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට වඩා වැඩි ප්‍රමාණයක් පවා සිය පරමාණු වටා නැත්නම් මධ්‍ය පරමාණු වටා පවත්වා ගනිමින් සංයෝග බන්ධන සාධන බව. ඒ සඳහා හැකියාව ලැබෙනවා. එහෙම නැත්නම් මේ අෂ්ටකයට වැඩි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන උත්තේජනය කිරීමේ හැකියාව මත නැත්නම් උත්තේජිත මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේ හැකියාව මත එම මූලද්‍රව්‍ය පරමාණු වලට වියුග්ම කාක්ෂික සංඛ්‍යාව වැඩි කර ගැනීමේ හැකියාව පවතින අවස්ථාවලදී. එතකොට 17 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගත්තොත් සහසන්නිජ බන්ධන 1ක්, ඒ වගේම 3ක්, ඒ වගේම 5ක්, 7ක් හදන අවස්ථා තියෙනවා. ඒගොල්ලන්ගේ සංයුජතා සැලකුවොත් 1, 3, 5, 7 වැනි සංයුජතා දක්වන බව ඔබ 3 වෙනි ඒකකයේ ආරම්භයේදී ඉගෙන ගනිමු. එතකොට මේම කරුණ ඔබට ඔබ අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මම ඉදිරියේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන මොහුම්කරණය සම්බන්ධ කරුණු අවබෝධ කර ගැනීම සඳහාත් ඒ වගේම අණුවල හැඩ ව්‍යුත්පන්න කිරීම යන කාරණය අවබෝධ කර ගැනීම සඳහාත් අපි 18 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගත්තොත් 18 වන කාණ්ඩයේදී ඊ타ත්ම ස්ථායීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තමයි 18 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට තියෙන්නේ. අපි ඒක කියනවා NS2NP6 කියලා උච්ච වායු වින්‍යාසය. ඒක නිසා ඒගොල්ලෝ සාමාන්‍ය තත්ත්වයටදී බන්ධන සාදා ගැනීම සිදු කරන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? හේතුව තමයි ඒගොල්ලන්ගේ මූලද්‍රව්‍ය පරමාණු තත්ත්වයේදී ඊටමත් අවම ශක්තියක් තමයි පවතින්නේ. එම පවතින අවම ශක්තිය තවදුරටත් අඩු කර ගැනීමේ හැකියාවක් නැහැ සාමාන්‍ය තත්ත්ව යටතේදී. එතකොට මෙම කරුණු කිහිපය ඊටම වැදගත් ඔබට මේ බන්ධන සංඛ්‍යාවන් තීරණය කිරීමට ඒ වගේම
ඒ අදාළ සංයෝගවලදී ඒ මූලද්‍රව්‍ය පෙන්눔 කරනු ලබන සංයුජතාවයන් මොනවාද කියන දේ අවබෝධ කර ගැනීම සඳහා සහසන්නිජ බන්ධන සෑදීම විස්තර කිරීම සඳහා ඉදිරිපත් කර ඇති වැදගත් වාදයක් තමයි සංයුජතා බන්ධන වාදය කියලා අපි හඳුන්වන්නේ. සංයුජතා බන්ධන වාදයේ මගින් සහසන්නිජ බන්ධන හටගන්නා නියම ආකාරය පැහැදිලි කරලා පවතිනවා. සංයුජතා බන්ධන වාදයේ මගින් සංයුජතා කවචවල කාක්ෂික අතිච්ඡාදනයේ මගින් සහසන්නිජ බන්ධන හටගන්නා බවත් ඒ වගේම මේ බහු බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන ආදී හටගන්නා ආකාරයත් පැහැදිලි කිරීමේ හැකියාව අපිට පවතිනවා. ඔබ දන්නවා කාක්ෂික අතිච්ඡාදනයේ මගින් සහසන්නිජ බන්ධන සාදා ගන්නා බව. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම සඳහා එම කාක්ෂික අතිච්ඡාදනය වන බව. එතකොට වියුග්ම කාක්ෂික නැත්නම් ඉලෙක්ට්‍රෝන එක බැගින් පවතින කාක්ෂික දෙකක් අතිච්ඡාදනයෙන් සහසන්නිජ බන්ධනයක් හට ගන්නවා. ඊට අමතරව යුග්ම කාක්ෂිකයක් සහ හිස් කාක්ෂිකයක් අතිච්ඡාදනයෙන්ුත් සහසන්නිජ බන්ධන හට ගන්නවා. අපි ඒවට විශේෂ නමක් දෙනවා. ඔබ මේ වන විට අහලා තියෙන දෙයක් දායක සහසන්නිජ බන්ධන කියන නම. ඒ වගේම මේ බන්ධන සාධන විට කාක්ෂික අතිච්ඡාදනය වන ආකාරය පැහැදිලි කරත් සංයුජතා බන්ධන වාදයේ මගින් පැහැදිලි කළ නොහැකි කරුණු කිහිපයක් පවතිනවා. ඒ පැහැදිලි කළ නොහැකි කරුණු විශේෂයෙන්ම අදාළ වෙන්නේ යම්කිසි අණුවක් හෝ අයනයක් සැලකුවාම ඒ අණුව හෝ අයනේ ප්‍රායෝගිකව මිනුම් කරන ලද බන්ධන දිගවල්, බන්ධන කෝණ සහ එමගින් තීරණය කරනු ලබන අදාළ අණුවේ හෝ අයනේ හැඩය සංයුජතා බන්ධන වාදයේ මගින් පැහැදිලි කළ නොහැකි අවස්ථා පවතිනවා. එම නිසා සංයුජතා බන්ධන වාදයේ යම් සීමාවන් පවතිනවා කියන කාරණය ඔබ අවබෝධ කරගත යුතු කරුණක්. එතකොට මම මෙහිදී දක්වලා තියෙන විදිහට මේ බන්ධන සාධන කොට කාක්ෂික අතිච්ඡාදනය වෙන ආකාරය විස්තර කළත් අණු හා අයනවල ජ්‍යාමිතීන් බන්ධන කෝණ ආදිය පැහැදිලි කරන්න සංයුජතා බන්ධන වාදය සමත් වෙන්නේ නැති අවස්ථා පවතිනවා. සමහර අවස්ථා තියෙනවා සංයුජතා බන්ධන වාදයෙන් අපි නිගමනය කරනු ලබන අගයන් සහ ප්‍රායෝගික අගයන් ඉතාමත් ආසන්න වන අවස්ථා. ඒ වගේම සමහර අවස්ථා තියෙනවා සංයුජතා බන්ධන වාදයේ මගින් පැහැදිලි කරන අණුවේ පවතින බන්ධන කෝණ ආදිය ප්‍රායෝගිකව මිනුම් කිරීමෙන් ලැබෙන අගයන් සමග කිසිසේත්ම සංසන්දනය කළ නොහැකි වන ආකාරය නැත්නම් නොහැකි වන අවස්ථාවන්. අපි උදාහරණයක් ගත්තොත් CH4 වැනි අණුවක් ඔබ දන්නවා මේ අණුවේ ලුයිස් ව්‍යුහය ඉතාමත් සරලව ඔබට නිරූපණය කරන්න පුළුවන්. ඔබ දැනටමත් දන්නවා ඔබ සාමාන්‍ය පෙළදී පවා මේ අණුව ලුයිස් ව්‍යුහ අඳින ආකාරය ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ වගේ ලුයිස් ව්‍යුහයක් අපි නිරූපණය කරන්න පුළුවන්කම තියෙනවා. ප්‍රායෝගිකව මිනුම් කරන ලද දත්ත උපයෝගී කරගෙන CH4 අණුව සඳහා ලබා දිය හැකි නැත්නම් නිර්මාණය කර ඇති ආකෘතියක් මම ඔබට පෙන්වන්නම්. එතකොට CH4 කියන අණුව මෙන්න මේ ආකාරයෙන් මට නිරූපණය කරන්න පුළුවන්කම පවතිනවා. එතකොට මෙහිදී මේ CH බන්ධන හතරම සර්ව සම ආකාරයෙන් පවතින්නේ. ඒ බන්ධනවල දිගවල් බන්ධන ශක්තියින් සියල්ලම සර්ව සමයි. ඒ වගේම මේ බන්ධන අතර පවතින කෝණ මේ හයිඩ්‍රජන් කාබන් හයිඩ්‍රජන් අතර තියෙන කෝණත් සියල්ලම සර්ව සමයි. ඔබට මෙම තිරේ පැහැදිලි වෙන පරිදි කෝණවල අගයන් පවා දක්වලා තියෙනවා. අප ඉදිරියේදී ඒවා විස්තරාත්මකව ඉගෙන ගන්න ලබනවා. නමුත් මෙහිදී ඔබ දැනගත යුතු වන්නේ මේ දැන් CH4 අණුව ප්‍රායෝගිකව ලබාගෙන තියෙන දත්ත උපයෝගී කරගෙන නිරූපණය කරොත් මේ CH4 අණුවේ CH බන්ධන හතරම සර්ව සම වගේම මේ බන්ධන කෝණ සියල්ලත් සර්ව සමයි. ඒක නිසා අපිට මේ CH4 වගේ අණුවක් සංයුජතා බන්ධන වාදයේ මගින් නිවැරදි ලෙස පැහැදිලි කරන්න හැකියාව නැහැ. නැත්නම් හැකියාව නොපවතින බව මම මෙහිදී ඔබට පැහැදිලි කර දෙන්න උත්සාහ කරන්නේ. ඔබට මෙහිදී දක්වා ඇති පරිදි මේ CH4 අණුව සැලකුවොත් සියලුම බන්ධන සර්ව සමයි. ඒ වගේම බන්ධන කෝණ සර්ව සමයි. ඒ වගේම චතුස්තලීය ජ්‍යාමිතියක් තමයි පවතින්නේ. මේ චතුස්තලීය ජ්‍යාමිතිය කියන කරුණත් ඔබ ඉදිරියේදී ඉගෙන ගන්න ලබන කරුණක්. මෙහිදී මම ඒක නිසා පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාබන් පරමාණුවේ සංයුජතා කවචයේ ස්වභාවය බැලුවොත් කාබන් වල සංයුජතා කවචයේ වියුග්ම කාක්ෂික වලින් CH4 වගේ අණුවක් සෑදෙන ආකාරය අපිට පැහැදිලි කරන්න පුළුවන්ද කියන කාරණය දැන් අපි සලකා බලමු. කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනයක් මෙම උත්තේජිත අවස්ථාවට පත් වුණොත් මේ පවතින ඉලෙක්ට්‍රෝනයක් එතකොට කාබන් පරමාණුවේ වියුග්ම කාක්ෂික 4ක් ලැබෙනවා.
නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යුග්ම කාක්ෂික 4ක් තිබුණට ඒ ව්‍යුග්ම කාක්ෂික 4න් 3ක් p කාක්ෂික. එතකොට p කාක්ෂික අපි දන්නවා අක්ෂයන් 3ක පවතින්නේ මේ වගේ. ඒ වගේම මේ පරමාණුවේ මැදයේ පවතිනවා s කාක්ෂිකය. එතකොට මේ ව්‍යුග්ම කාක්ෂික 4 පවතින්නේ මේ විදිහට. දැන් ඔබට මේ වගේ අවස්ථාවකින් මේ ව්‍යුග්ම කාක්ෂික 4 උපයෝගී කරගෙන මම මේ ව්‍යුග්ම කාක්ෂික නිරූපණය කරන්න එක ඉලෙක්ට්‍රෝනය ගන්න මෙතනදී දක්වන්නම්. එතකොට S කාක්ෂිකය තුලත් ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. අපිට කිසිසේත්ම බෑ අර සර්ව සම බන්ධන 4ක් චතුස්තලීය ජ්‍යාමිතියක් සහිතව සෑදෙන අණුවක් මේ தත්ත්වය යටතේ හැදෙන ආකාරය පැහැදිලි කරන්න. ඔබට පැහැදිලි වෙනවා මේ වගේ අවස්ථාවකදී මේ කාක්ෂික එකිනෙකට ලම්බකව පවතින්නේ. ඒක නිසා කිසිම ආකාරයකින් අර චතුස්තලීය ජ්‍යාමිතියක් වගේම සර්ව සමබන්ධන 4ක් සෑදීම පැහැදිලි කරන්න බෑ. ඇත්තටම CH4 වගේ අණුවක් සෑදෙනකොට සර්ව සමබන්ධන 4ක් හැදෙන්න නම් ඒ සර්ව සමබන්ධන 4 සෑදීමට පෙර කාබන් පරමාණුව සතුව ශක්තිය සහ හැඩය අතින් සර්ව සම කාක්ෂික 4ක් පැවතිය යුතුයි කියන තර්කය මෙහිදී ගෙන එන්න පුළුවන්. එහෙම වුණොත් තමයි කාබන් පරමාණුවට පුළුවන්කම ලැබෙන්නේ සර්ව සම බන්ධන 4ක් සාදා ගැනීම සඳහා. දැන් කාබන් පරමාණුවේ මේ කාක්ෂික පවතින ආකාරය අපි සලකා බැලුවොත් මේ කාබන් පරමාණුවේ කාක්ෂික පවතින ආකාරය මෙන්න මේ විදිහට. දැන් මෙතෙන්දී මම මේ නිරූපණය කරන කාක්ෂික සඳහා නිරූපණය කරන ආකෘතියේ ද්විමාන තලයන් විදිහට කාක්ෂික පවතින. නමුත් ඔබ දැනගත යුතුයි මේවා ත්‍රිමාන අවකාශයේ පැතිරුණු ඉලෙක්ට්‍රෝන වලාවන් බව නැත්නම් ඉලෙක්ට්‍රෝන ඝනත්වය ත්‍රිමාන අවකාශය නිරූපණය කරන ආකෘතීන් විය යුතු බව. එතකොට මේකෙදී මේ කාක්ෂික තුන එකිනෙකට ලම්බකව පවතින ආකාරය තමයි මම නිරූපණය කරලා තියෙන්නේ. මේ p කාක්ෂිකයක්, එයට ලම්බක තවත් p කාක්ෂිකයක් තියෙනවා, එයටත් ලම්බක තවත් p කාක්ෂිකයක් තියෙනවා. අක්ෂ තුනක් ඔස්සේ. මැදයේ පවතිනවා s කාක්ෂිකය. මේ අවස්ථාවේදී හයිඩ්‍රජන් පරමාණු සමග අතිච්ඡාදනයක් සිදු වුණොත් කිසිසේත්ම CH4 වගේ ස්වභාවයේ පවතින ආකාරයේ අණුවක් සෑදීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ කාක්ෂික 4 මොනවාද මේ කාක්ෂික 4? p කාක්ෂික 3 සහ s කාක්ෂික එකිනෙක සමග සංයෝජනය වීමෙන් ශක්තියෙන් සහ හැඩයෙන් සර්ව සමකාක්ෂික 4ක් මේ පරමාණුවට සාදා ගැනීමේ හැකියාව පවතිනවා නම් CH4 වගේ අණුවක් සෑදෙන්නේ මේ ආකාරයට කියන එක අපිට පැහැදිලි කරන්න පුළුවන්. මෙන්න මේ කාක්ෂික මිශ්‍ර වීම නැත්නම් කාක්ෂික සංයෝජනය වීම හරහා ශක්තියෙන් සහ හැඩයෙන් සර්ව සමවන කාක්ෂික සමූහයක් ලබා දීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා මුහුම්කරණයේ විදිහට. එතකොට මේ මුහුම්කරණය කියන්නේ ඇත්තටම සෛද්ධාන්තික ක්‍රියාවලියක්. උදාහරණයකට දැන් මේ වගේ කාබන් පරමාණුවක පවතින කාක්ෂික 4 සංයෝජනය වීම මගින් ශක්තියෙන් සහ හැඩයෙන් සර්ව සම කාක්ෂික 4ක් ලැබුණොත් ඒ වගේ පරමාණුවක් මට නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. දැන් මේ ආකෘතියේ මම දක්වලා තියෙන්නේ මේ කාක්ෂික 4 මේ කාක්ෂික 4 ඇත්තටම කාක්ෂික කියන්නේ ඉලෙක්ට්‍රෝන හමුවීමේ සම්භාවිතාවයේ අධික ප්‍රදේශ. එතකොට මේ ප්‍රදේශ වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා. දැන් ප්‍රදේශ 4ක් විදිහට පවතිනවා. මේ ප්‍රදේශ 4ම සර්ව සමයි. සර්ව සම නිසා මේවා ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ අධික නැත්නම් ඉලෙක්ට්‍රෝන හමුවීමේ සම්භාවිතාවය අධික නිසා ඒවා එකිනෙකින් ඈත්ව පවතින තමයි හැකිතරම් උත්සාහ කරන්නේ. ඒක නිසා මෙන්න මේ වගේ ආකාරයට පිහිටන කාක්ෂික 4ක් තමයි ලැබිලා තියෙන්නේ. එතකොට ඔබට මම මීට පෙර නිරූපණය කරපු කාබන් පරමාණුවේ පවතින කාක්ෂික වලින් මේ ආකාරයේ කාක්ෂික 4ක් දැන් නිරූපණය වෙලා තියෙනවා නැත්නම් හැදිලා තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි මුහුම්කරණයේ වශයෙන් අපි හඳුන්වනු ලබන්නේ. මෙහිදී මුහුම්කරණයට නැත්නම් මිශ්‍ර වීමට ලක් වෙලා තියෙනවා මේ S කාක්ෂික 1ක් සහ P කාක්ෂික 3ක්. S කාක්ෂික 1ක් සහ P කාක්ෂික 3ක්. ඒ කාක්ෂික මුළු සංඛ්‍යාව ගත්තොත් කාක්ෂික 4ක්. එතකොට එම මුහුම්කරණයේ නම අපි ලබා දෙන්නේ ඒ මුහුම්කරණයට භාජනය වෙන කාක්ෂික වර්ග සහ ඒ මුහුම්කරණයට භාජනය වෙන කාක්ෂික සංඛ්‍යාව මත. අපි මෙම කරුණ තවදුරටත් සවිස්තරාත්මකව අවබෝධ කරගන්න උත්සාහ කරමු. එතකොට ඔබට පැහැදිලි වෙනවා මේ CH4 අණුව සෑදීමට නම් කාබන් සතුව සර්ව සම යුග්ම කාක්ෂික 4ක් පැවතින්න ඕනි. බන්ධන සාදා ගැනීමට පෙර.
මේ කාබන් පරමාණු සතුව දැනට එවැනි සර්ව සමකාක්ෂික හතරක් නොමැති නිසා පවතින කාක්ෂික වලින් එවැනි සර්ව සමකාක්ෂික හතරක් සාදා ගැනීම සිදු විය යුතුයි. මේ ආකාරයට පරමාණුවක් සතු කාක්ෂික බන්ධන සෑදීමට පෙර සංයෝජනය වෙලා ශක්තියෙන් සහ හැඩයෙන් සර්ව සමකාක්ෂික ප්‍රතිඵල වීම තමයි මුහුම්කරණය කියලා අපි හඳුන්වන්නේ. මේක සෛද්ධාන්තිකයි නැත්නම් මේක සංකල්පයක් පමණයි. මේක සැබවින්ම අපිට දකින්න පුළුවන් දෙයක් හෝ ප්‍රායෝගිකව සිදු වෙනවා කියලා කියන අදහස නෙමෙයි. මේක සංකල්පයක් විතරක් කියන එකත් ඔබ අවබෝධ කරගත යුතුයි. මේ මුහුම්කරණය කියන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනගත යුතු කරුණු කීපයක් පවතිනවා. දැන් ඔබට මම මීට පෙරදී සඳහන් කළා වගේ මේ CH4 අණුව පවතින ආකාරයට සෑදීමට කාබන් පරමාණුව සතුව පැවති එම වියුග්ම කාක්ෂික හතර සංයෝජනය වෙලා ශක්තියෙන් සහ හැඩයෙන් සර්ව සම කාක්ෂික හතරක් ලබා දෙනවා කියන කරුණ පැහැදිලි කරා. එතකොට ඒ වගේ කාබන් පරමාණුවක් තමයි මම මෙතෙන්දි පෙන්නලා තියෙන්නේ. එතකොට දැන් මේ කාබන් පරමාණුව ඔබට පේන මේ කාබන් පරමාණුවේ මේ වියුග්ම කාක්ෂික හතර සමග හයිඩ්‍රජන් පරමාණු හතරක් අතිච්ඡාදනය වුණොත් මේ වගේ අණුවක් ලැබෙනවා කියන කාරණය අපිට පිළිගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අණුව සෑදීම මේ මුහුම්කරණය කියන සංකල්පය උපයෝගී කරගෙන මට පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි මේ අණුව සෑදීම සංයුජතා බන්ධනවාදයේ මගින් මට පැහැදිලි කිරීම සිදු කිරීමට හැකියාව තිබුණේ නැහැ. මට මේක පැහැදිලි කරන්න බැරි වුණා සංයුජතා බන්ධනවාදයේ මගින්. එතකොට ඒක සංයුජතා බන්ධනවාදයේ පවතින එක්තරා ආකාරයකට සීමා සහිත බවක් නැත්නම් අඩුපාඩුවක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මුහුම්කරණය කියන ක්‍රියාවලිය සරලව පැවසුවොත් මේ ශක්තියෙන් සහ හැඩයෙන් වෙනස් උපශක්ති මට්ටම් වලට අයිති කාක්ෂික සංයෝජනය වෙලා ශක්තියෙන් සහ හැඩයෙන් සර්ව සම කාක්ෂික ලබා දීමේ ක්‍රියාවලියක්. ඒ සඳහා නැත්නම් මේ මුහුම්කරණ ක්‍රියාවලිය තුළ ඔබ හඳුනාගත යුතු නැත්නම් ඔබ අවබෝධ කරගත යුතු වැදගත් කරුණු කීපයක් පවතිනවා. මේ වැදගත් කරුණු අපි එකින් එකට හඳුනා ගමු. මම ඔබට මේ දුවල පුතාලා හැමෝටම නැවතත් කියනවා මේ මුහුම්කරණය සම්බන්ධයෙන් මේක සෛද්ධාන්තික සංකල්පයක් වගේම මේ සම්බන්ධයෙන් ඔබ මේ දක්වා ඇති කරුණු ඉතාමත් හොඳින් අවබෝධ කරගත යුතු බව. එතකොට මේ පළවෙනි කරුණ මම දක්වලා තියෙන්නේ මුහුම්කරණය සඳහා සාමාන්‍යයෙන් එකම ශක්ති මට්ටමකට අයත් වෙනත් උපශක්ති මට්ටම් වල පවතින කාක්ෂික තමයි සහභාගී වෙන්නේ. එහෙම වුණත් වෙනස් ශක්ති මට්ටම් වලට අයත් නැත්නම් ශක්ති මට්ටම් දෙකකට අයත් උපශක්ති මට්ටම් වල කාක්ෂිකත් සහභාගී වෙන අවස්ථා පවතින්න පුළුවන්. ඔබ අකාබනික රසායනය හදාරනකොට ඩීගොණු යටතේදී ඉතාමත් කෙටි අදහසක් මේ සම්බන්ධයෙන් ලබා ගනිවි. එතකොට පළවෙනි කාරණේ වැදගත්ම දේ තමයි සාමාන්‍යයෙන් එකම ශක්ති මට්ටමකට අයත් වෙනස් උපශක්ති මට්ටම් වල කාක්ෂික මුහුම්කරණය සඳහා සහභාගී වෙන බව. ඒ වගේම මේ මුහුම්කරණය කියන ක්‍රියාවලිය නැත්නම් මේ සංකල්පය සෛද්ධාන්තික සංකල්පය අපිට යොදන්න පුළුවන් වෙන්නේ බන්ධන සාදා ගැනීම කියන කරුණේදී විතරයි. එතකොට හුදකලා පරමාණුවක නැත්නම් මේකලිතව පවතින නිදහස් පරමාණුවකට මුහුම්කරණය කියන සංකල්පය අපි යොදන්නේ නැහැ. යම් අණුවක ඇති පරමාණු මගින් බන්ධන සෑදීම විස්තර කිරීමේදී තමයි මුහුම්කරණය යොදා ගන්නු ලබන්නේ. මේ හැඩයෙන් සහ ශක්තියෙන් සමාන නොවන වෙනස් උපශක්ති මට්ටම් වලට අයත් කාක්ෂික දෙකක්වත් අවම වශයෙන් මුහුම්කරණය සඳහා සහභාගී විය යුතුයි. උදාහරණයක් විදිහට මේ S කාක්ෂිකයක් එම පරමාණුවේ P කාක්ෂිකයක් සමග මුහුම්කරණයට සහභාගී වුණත් එතකොට P කාක්ෂික සහ S කාක්ෂික මුහුම්කරණය වුණත් එෙහිදී P කාක්ෂික තුනක් දක්වා මුහුම්කරණයට සහභාගී වෙන්න පුළුවන්. එතකොට S සහ P කාක්ෂික මගින් ලැබෙන මිශ්‍ර වූ කාක්ෂික නැත්නම් මුහුම් කාක්ෂික තමයි අපිට ප්‍රතිඵල වෙන්නේ. එතකොට මුහුම්කරණයේදී ලැබෙන කාක්ෂික වලට අනන්‍යතාවයක් පවතින්නේ නැහැ. ඒවා හැඩය සහ ශක්තිය ගත්තොත් අර මුහුම්කරණ ක්‍රියාවලියට දායක වන කාක්ෂික වල ලක්ෂණ පවතින ඒවට අතරමැදි ලක්ෂණ පවතින කාක්ෂික තමයි අපිට ලැබෙන්නේ. මුහුම්කරණයට සහභාගී වූ පරමාණුක කාක්ෂික ගණනට සමාන මුහුම් කාක්ෂික සංඛ්‍යාවක් ප්‍රතිඵල විදිහට ලැබෙනවා. ඒ වගේම මුහුම්කරණයට සහභාගී වන කාක්ෂික වල ශක්ති මට්ටම් වෙනස් වුණත් සෑදෙන කාක්ෂික වල ශක්තිය එකම ආකාරය. ඒ වගේම මුහුම්කරණයට සහභාගී වන කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන ගණනයේ වෙනසක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට වියුග්ම කාක්ෂික දෙකක් සහ යුග්ම කාක්ෂික දෙකක් මුහුම්කරණයට සහභාගී වුණත් මුහුම්කරණයෙන් ප්‍රතිඵල වෙන්නේ වියුග්ම කාක්ෂික දෙකක් සහ යුග්ම කාක්ෂික දෙකක්. මේ S සහ P පරමාණුක කාක්ෂික මුහුම්කරණය නිසා ප්‍රතිඵල ලෙස සෑදුණු මුහුම් කාක්ෂික හැඩයෙන් සහ ශක්තියෙන් සමානයි. හෙත් ඒවායේ ත්‍රිමාන අවකාශයේ දිශානත වී ඇති ආකාරය එකිනෙකට වෙනස්.
මේක මේ මනාකල්පිත ක්‍රියාවක්. ඒ ක්‍රියාවලියට අනුව උත්තේජිත අවස්ථාවේ කාබන් පරමාණුවක් ආශ්‍රිතව එකිනෙකට වෙනස් මුහුම් කරන අවස්ථා තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි මේ විෂය නිර්දේශයේදී වැඩිපුරම අවධානය යොමු කරන්නේ මුහුම් කරන අවස්ථා තුනක් සඳහා පමණයි. ඒ මුහුම් කරන අවස්ථා තුන තමයි සවිස්තරාත්මකව අධ්‍යයනය කරනු ලබන්නේ. එතකොට මේ S කාක්ෂිකයක් සමග P කාක්ෂික තුනක් මුහුම් කරණයට ලක් වුණත් නැත්නම් මිශ්‍ර වුණත් ඒ මුහුම් කරණයට අපි කියනවා sp3 මුහුම් කරණයක්. එහිදී ප්‍රතිඵල වන කාක්ෂික තමයි sp3 මුහුම් කාක්ෂික කියලා අපි හඳුන්වනු ලබන්නේ. එතකොට මේ sp3 මුහුම් කාක්ෂික චතුස්තලීය ජ්‍යාමිතියක් ගනු ලබනවා. S කාක්ෂිකයක් සමග P කාක්ෂික දෙකක් මුහුම් කරණයට ලක් වුණොත් මුහුම් කාක්ෂික තුනක් සෑදෙනවා. ඒවා sp2 මුහුම් කාක්ෂික විදිහට අපි හඳුන්වන්නේ. එතකොට sp3 මුහුම් කාක්ෂික පවතින්නේ මෙන්න මේ ආකාරයට. ඔබට මේ P කාක්ෂිකයක් ඩම්බෙල් ආකාරයෙන් දිස්සුවත් මුහුම් කාක්ෂිකයක හැඩය S සහ P අතර මැදි ස්වභාවයක් ගන්න නිසා මේ මුහුම් කාක්ෂිකයක හැඩය SP හෝ SP2 හෝ SP3 මුහුම් කාක්ෂිකයක හැඩය අපි මේ ආකාරයට නිරූපණය කරනවා සරලව. එතකොට මේ විදිහට SP3 මුහුම් කාක්ෂික අතර පරමාණුවේ දිශානත වෙලා ඇති ආකාරය නිරූපණය කරන්න පුළුවන්කම පවතිනවා. ඒ වගේම අපි සැලකුවොත් මේ sp2 මුහුම්කරණය කියන කරුණ S කාක්ෂික එකක් සහ P කාක්ෂික දෙකක් සම්බන්ධ වෙලා ඒ sp2 මුහුම්කරණය වුණාට පස්සේ මුහුම් කාක්ෂික තුනක් සෑදෙනවා. මේ මුහුම් කාක්ෂික තුන හැකිතරම් පරමාණුවේ ඈත්ව පිහිටනවා. ඒ ඈත්ව පිහිටන ආකාරය ගත්තොත් තලීය ත්‍රිකෝණාකාර පිහිටුමක්. ඒ තලීය ත්‍රිකෝණාකාර පිහිටුම මම නිරූපණය කරොත් ඔබට මෙන්න මේ ආකාරයේ පිහිටුමක තමයි තියෙන්නේ sp2 මුහුම් කාක්ෂික තුන. තලීය ත්‍රිකෝණාකාරව. ඔබ මේ මැද පවතින න්‍යෂ්ටි කියලා සැලකුවොත් මෙන්න මේ ආකාරයට පවතින්නේ. ඒ sp2 මුහුම්කරණයේදී දැන් P කාක්ෂික තුනකින් දෙකක් තමයි මුහුම්කරණයට ලක් වෙලා තියෙන්නේ. එහෙනම් එක කාක්ෂිකයක් පවතින්න ඕනේ. ඒ කාක්ෂිකය මෙම තලයට ලම්බකව තමයි පවතින්නේ. උදාහරණයක් විදිහට මම මේ කාක්ෂිකය ඔබට නිරූපණය කරන්නම්. මේ මුහුම්කරණයට ලක් නොවූ කාක්ෂිකය මේ මුහුම් කාක්ෂික පවතින තලයට ලම්බක ලෙස පවතිනවා. එතකොට මේ දම්පැහැයෙන් ඔබට නිරූපණය කරලා තියෙන මුහුම්කරණයට ලක් නොවූ P කාක්ෂිකයේ ඒකේ ඒ ඩම්බෙල් ආකාරයෙන්ම පවතිනවා. sp2 මුහුම් කාක්ෂික එකම තලයේ පවතිනවා. මුහුම්කරණයට ලක් නොවූ කාක්ෂිකය ඒට ලම්බකව පවතිනවා. ඒ වගේම තමයි මේ S කාක්ෂිකයක් සහ P කාක්ෂිකයක් මුහුම්කරණයට ලක් වුණොත් sp මුහුම් කාක්ෂික දෙකක් සෑදෙනවා. ඒවා රේඛීයව නැත්නම් හැකිතරම් ඈතින් පවතින ආකාරයට පවතින්නේ. ඒ කියන්නේ රේඛීය ජ්‍යාමිතියකින් පවතින. ඔබට මෙම සටහනේ නිරූපණය වෙනවා. මෙම රෝස පැහැයෙන් දක්වලා තියෙන sp මුහුම් කාක්ෂික දෙක. එතකොට sp මුහුම් කාක්ෂික දෙක තමයි මේ රේඛීයව පවතින්නේ. එයට ලම්බකව අර මුහුම්කරණයට ලක් නොවූ p උපශක්ති මට්ටමේ ඇති කාක්ෂික දෙක තමයි පවතින්නේ. එතකොට sp මුහුම් කාක්ෂික දෙක මේ p උපශක්ති මට්ටමේ නුමුහුම් පරමාණුක කාක්ෂික දෙක. මුහුම්කරණයට ලක් නොවූ කාක්ෂික දෙක. එතකොට ඔබට මේ සටහනෙන් නිරූපණය වෙනවා මේ sp කාක්ෂික පවතින ආකාරය. ඒවා අතර කෝණය ගත්තොත් 180ක කෝණයකින් රේඛීයව පවතින sp2 කාක්ෂික 120ක කෝණයකින් sp3 කාක්ෂික 109ක නැත්නම් 109මාරක විතර අංශක 109මාරක විතර කෝණයකින් තමයි පවතින්නේ චතුස්තලීය ජ්‍යාමිතියකින්. අපි sp3 මුහුම්කරණය සරලව නිරූපණය කරොත් මේ ආකාරයෙන් නිරූපණය කරන්න පුළුවන්. මේ භෞම අවස්ථාවේ පරමාණු උත්තේජිත අවස්ථාවට ලක් වුණාම ව්‍යුග්ම කාක්ෂික 4ක් එනවා. ඒවා මිශ්‍ර වෙලා හැදෙන කාක්ෂිකවල ශක්තිය ගත්තොත් මේ P කාක්ෂික වලට වඩා අඩුවෙන් උනත් S කාක්ෂික වලට වඩා වැඩියෙන් පවතිනවා. ඒ කියන්නේ අතරමැදි ශක්තියක් තමයි පවතින්නේ sp3 මුහුම් කාක්ෂික. ඔබට මෙහිදී දකින්න පුළුවන් sp2 මුහුම්කරණය මේ භෞම අවස්ථාවේ පවතින කාබන් පරමාණු සංයුජිත කවචයේ S සහ P උපශක්ති මට්ටම් උත්තේජිත අවස්ථාවට පත් වුණොත් මේ වගේ ව්‍යුග්ම කාක්ෂික 4ක් එනවා. එතකොට අපිට බන්ධන 4 හදා ගන්න හැටි පැහැදිලි කරන්න පුළුවන් උත්තේජිත අවස්ථාවේ. නමුත් මුහුම්කරණය කියන සංකල්පය අවශ්‍ය වෙනවා මේ හැඩය පැහැදිලි කිරීම සඳහා. එතකොට sp2 මුහුම්කරණයේදී වෙන්නේ S කාක්ෂික එකක් සහ P කාක්ෂික දෙකක් මුහුම්කරණයට ලක් වෙනවා. ඒවැ ශක්තිය ඔබට පේනවා S සහ P අතරමැදි අගයක් ගන්නවා. මුහුම්කරණයට ලක් නොවූ P කාක්ෂිකය එම පරමාණුවේ පවතින. ඒක තමයි මේ sp2 මුහුම් කාක්ෂික වලට ලම්බකව පවතින 2p කාක්ෂිකය. sp මුහුම්කරණයේදී මෙයත් ඔබට අවබෝධ කරගන්න පුළුවන් භෞම අවස්ථාව, උත්තේජිත අවස්ථාව, S කාක්ෂික එකක් සහ P කාක්ෂික එකක් මිශ්‍ර වෙලා sp මුහුම් කාක්ෂික දෙකක් ලබා දෙනවා. එතකොට මුහුම්කරණයට ලක් නොවූ P කාක්ෂික දෙකක් එම පරමාණුවේ පවතිනවා.
අපි බලමු මේ sp3 මුහුම්කරණය මගින් CH4 වගේ අණුවක් සෑදෙන ආකාරය. ඔබට දැන් මේක ඊටාම කෙටියෙන් උනත් පැහැදිලි කිරීමෙන් අවබෝධ කරගන්න පුළුවන්. මේ දක්වා මම මුහුම්කරණය සම්බන්ධයෙන් කරුණු වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කරපු නිසා. එතකොට මේ S සහ P උපශක්ති මට්ටම් වල පවතින කාක්ෂික අර උත්තේජිත අවස්ථාවට ලක් වෙලා sp3 මුහුම්කරණය වුණාට පස්සේ ලැබෙන කාක්ෂික හතර තමයි නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ S කාක්ෂිකය සහ P කාක්ෂික තුන අක්ෂයන් තුනක් ඔස්සේ පවතින. ඒවා මිශ්‍ර වීමෙන් ශක්තියෙන් සහ හැඩයෙන් සරල සම කාක්ෂික තුනක් හතරක් ලබා දෙනවා. ශක්තියෙන් සහ හැඩයෙන් සරල සම කාක්ෂික හතරක්. ඒ කාක්ෂික හතර චතුස්තලීය ආකාරයට පවතින්නේ ඊටමත් විකර්ෂණ අවම වෙන පිහිටුම නැත්නම් ශක්තිය අවම වෙන පිහිටුමක පවතින්නේ. මේ ශක්තිය අවම වෙන පිහිටුම නැත්නම් මේ කාක්ෂික අතර දුර වැඩිම වෙන පිහිටුම තමයි චතුස්තලීය පිහිටුම. මේ චතුස්තලීය ආකාරයට පවතින sp3 මුහුම්කරණය වූ කාබන් පරමාණු සමග හයිඩ්‍රජන් පරමාණු හතරක් රේඛීය වතිච්ඡාදනය වීමෙන් සිග්මා බන්ධන හතරක් සාදනු ලබන. එතකොට මේ බන්ධන සිග්මා බන්ධන හතරක් සාදුනාට පස්සේ අපිට CH4 වගේ අණුවක් දැන් මම මීට පෙර දැක්වූ ආකෘතිය ආකාරයට පැහැදිලි කිරීමේ හැකියාව පවතිනවා. එතකොට CH4 වගේ අණුවක් සෑදෙන ආකාරය තමයි මෙහිදී නිරූපණය කරලා තියෙන්නේ. එතකොට CH4 වගේ අණුවක් අපිට මේ ආකාරයට නිරූපණය කරන්න පුළුවන්. මේ බන්ධන කොන හතරම සර්ව සමයි. ඒවා 109.5 වගේ අංශක. ඒ වගේම මේ sp2 මුහුම්කරණයත් මම මෙතෙන්දි පැහැදිලි කරපු කරුණම C2H4 වගේ අණුවක් සෑදෙන ආකාරය අපි සලකා බැලුවොත් C2H4 කියන අණුවේ ලුයිස් ව්‍යුහය දැක්වුවොත් මෙන්න මෙයාගේ අණුවක් C2H4 කියලා කියන්නේ. එතකොට මේ අණුව සැලකුවොත් මේ අණුවේ මේ සෑම කාබන් පරමාණුවක් වටේම කාබන් පරමාණු දෙක වටේම ජ්‍යාමිතිය ප්‍රායෝගිකව මිනුම් කරන ලද ජ්‍යාමිතිය සැලකුවොත් තලීය ත්‍රිකෝණාකාරයි. එතකොට මේ අණුව ප්‍රායෝගිකව ගත්තොත් අපිට හැඩය නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට මේ තලීය ත්‍රිකෝණාකාර ජ්‍යාමිතියක් තියෙනවා නම් බන්ධන සෑදීමට පෙර කාබන් පරමාණු සතුව තලීය ත්‍රිකෝණාකාර ජ්‍යාමිතියකින් යුක්තව කාක්ෂික පැවතිය යුතුයි. ඒ තලීය ත්‍රිකෝණාකාර ජ්‍යාමිතියකින් යුක්තව කාක්ෂික සාදා ගැනීමට නම් මේ කාක්ෂික මිශ්‍ර වීමක් නැත්නම් මුහුම්කරණයක් සිදු විය යුතුයි. ඒ සඳහා ඔබ දන්නවා දැන් අදාළ මුහුම්කරණය වන්නේ sp2 මුහුම්කරණය. sp2 මුහුම්කරණයෙන් තමයි තලීය ත්‍රිකෝණාකාර ජ්‍යාමිතියකින් උත් කාක්ෂික තුනක් ලබා ගන්න පුළුවන් පරමාණු සඳහා. sp2 මුහුම්කරණයට ලක් වුණාට පස්සේ s කාක්ෂික එකක් සහ p කාක්ෂික දෙකක් මේ ආකාරයට තලීය ත්‍රිකෝණාකාර ජ්‍යාමිතියකින් උත් කාක්ෂික තුනක් ලැබෙනවා. එහිදී මෙම කාක්ෂික පවතින තලයට ලම්බකව මුහුම්කරණයට ලක් නොවූ p කාක්ෂිකයක් පවතිනවා. එතකොට මේ කාක්ෂික තුන සහිත පරමාණු දෙකක් අපි සැලකුවොත් දැන් C2H4 වගේ අණුවක් සැලකුවොත් මේ sp2 කාක්ෂිකයක් ඔබට දකුණු පසින් නිරූපණය වන අනිත් sp2 කාක්ෂිකය. එතකොට මේ sp2 කාක්ෂික දෙක රේඛීය වශයෙන් අතිච්ඡාදනය වීමෙන් සිග්මා බන්ධනයක් හැදෙනවා. මෙතනදී මේ කාක්ෂික දෙකත් වියුග්මයි. ඒ කාක්ෂික දෙක හයිඩ්‍රජන් පරමාණු සමග අතිච්ඡාදනයට ලක් වෙනවා. හයිඩ්‍රජන් පරමාණු සමග අතිච්ඡාදනයට ලක් වෙනවා. එතකොට මේ sp2 මුහුම්කරණය වූ කාබන් පරමාණුවක් පවතින මුහුම් කාක්ෂික සංයුජතා කවචයේ පවතින මුහුම් කාක්ෂික තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. මේ නුමුහුම් p කාක්ෂිකය තමයි නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ C2H4 වගේ අණුවක් සෑදෙනකොට මෙතනදී සිග්මා බන්ධනයක් එනවා රේඛීය අතිච්ඡාදනය. අපි ඊළඟට බලමු හයිඩ්‍රජන් පරමාණු 4 හයිඩ්‍රජන් පරමාණු මේ ආකාරයට සිග්මා බන්ධන 4ක් හදා ගන්නවා. එතකොට ඔබට පේනවා දැන් මේ C2H4 අණුවේ දිත්ත බන්ධනයක් තියෙනවා කියන එක අපි දන්නවා. එතකොට මේ දිත්ත බන්ධනේ එක් බන්ධනයක් සිග්මා බන්ධනයක්. ඒ සිග්මා බන්ධනය ඇතිවන ආකාරය අපි දන්නවා. සිග්මා බන්ධනය තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ නුමුහුම් p කාක්ෂික දෙක පාර්ශවිකව අතිච්ඡාදනයකට ලක් වෙනවා. ඒ පාර්ශවික අතිච්ඡාදනය මට මේ ආකාරයෙන් නිරූපණය කරන්න පුළුවන්. එතකොට පාර්ශවික අතිච්ඡාදනය මගින් සෑදෙන ඉලෙක්ට්‍රෝන වලාව මේ සිග්මා බන්ධනයට දෙපසින් පවතිනවා. පාර්ශවික අතිච්ඡාදනය මගින් ලැබෙන ඉලෙක්ට්‍රෝන වලාව. එතකොට C2H4 වගේ අණුවක් අපිට මේ ආකාරයට නිරූපණය කරන්න පුළුවන් මුහුම්කරණය උපයෝගී කරගෙන. තර මේ සටහනිනුත් නිරූපණය කරලා තියෙන ඒකමයි මේ ෆයි බන්ධනය වඩාත් පැහැදිලිව මෙහිදී නිරූපණය කරලා තියෙනවා මේ ඉලෙක්ට්‍රෝන වලාව නැත්නම් පාර්ශ්වික අතිච්ඡාදනය මගින් සෑදෙන ෆයි බන්ධනය. ඒ වගේම රේඛීය අතිච්ඡාදනයෙන් සෑදෙන සිග්මා බන්ධනය. ඒ වගේම මෙතන CH සිග්මා බන්ධන 4ක් පවතිනවා. දැන් මෙතෙන්දි මම දාලා තියෙන්නේ මේ sp2 මුහුම් කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනයෙන් සෑදෙන සිග්මා බන්ධනය. sp2 මුහුම් කාක්ෂිකයක් සහ
හයිඩ්‍රජන් වල පවතින එකස් කාක්ෂිකයේ රේඛීය අතිච්ඡාදනයෙන් සෑදෙන සිග්මා බන්ධනය. අපි ඊළඟට ඊටම කෙටියෙන් සලකා බලමු C2H2 වගේ අණුවක් සෑදෙන ආකාරය. C2H2 කියන අණුවේ ලුයිස් විහෝබ සලකා බැලුවොත් C2H2 කියන අණුව මෙන්න මේ ආකාරයට තමයි පවතින්නේ. එතකොට ත්‍රිත්ව බන්ධනයක් මෙහි පවතින්නේ. ත්‍රිත්ව බන්ධනයේදී සිග්මා බන්ධන එකක් සහ පයි බන්ධන දෙකක් තමයි පවතින්නේ. එතකොට C2H2 අණුවේදී කාබන් පරමාණුව වටා ජ්‍යාමිතිය රේඛීයයි. එතකොට රේඛීය ජ්‍යාමිතියක් පවතිනවා නම් කාබන් පරමාණුව වටා බන්ධන සාදා ගැනීමට පෙර කාබන් පරමාණුවේ රේඛීය ජ්‍යාමිතියක් සහිත කාක්ෂික දෙකක් පැවතිය යුතුයි. නමුත් අපි දන්නවා කාබන් පරමාණුවේ P කාක්ෂික තුන එකිනෙකට ලම්බකයි S කාක්ෂිකයේ මැදයේ තියෙන්නේ. එම නිසා යම්කිසි මිශ්‍ර වීමකට මුහුම්කරණයකට ලක් වෙන්න ඕනේ. මේ මුහුම්කරණයේ ප්‍රතිඵලයක් විදිහට රේඛීය ජ්‍යාමිතියක් සහිත කාක්ෂික දෙකක් ලැබෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය මුහුම්කරණය තමයි sp මුහුම්කරණය. එතකොට sp මුහුම්කරණයට ලක් වුණොත් S කාක්ෂිකයක් සහ P කාක්ෂිකයක් තමයි මුහුම්කරණය වෙන්නේ. එහිදී රේඛීයව පවතින 180ක කෝණයකින් පවතින sp මුහුම් කාක්ෂික දෙකක් ප්‍රතිඵල වෙනවා. එතකොට මෙතෙන්දි මම මේ දක්වලා තියෙන්නේ මේ sp මුහුම් කාක්ෂික දෙක මේ තියෙන්නේ මේ එක sp කාක්ෂික මේ අනිත් sp කාක්ෂිකේ මෙතෙන්දි මේ නුමුහුම් p කාක්ෂිකයක් මේ තියෙන්නේ එක නුමුහුම් p කාක්ෂිකයක් මෙතන මේ දක්වලා තියෙන්නේ ඒට ලම්බකව තියෙන අනිත් නුමුහුම් p කාක්ෂිකේ. එතකොට sp මුහුම්කරණය වූ පරමාණුක ස්වභාවය sp මුහුම් කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනය වීමෙන් මේ සිග්මා බන්ධනය සෑදෙනවා. ඒ වගේම sp සෑම කාබන් පරමාණුවකම අනිත් sp මුහුම් කාක්ෂිකයේ හයිඩ්‍රජන් වල එකස් කාක්ෂිකයක් සමග මුහුම්කරණයෙන් තවත් සිග්මා බන්ධනයක් හටගනු ලබනවා. දැන් මේ හැම පරමාණුවකම නුමුහුම් p කාක්ෂික දෙකක් එකිනෙකට ලම්බකව පවතිනවා. ඒ නුමුහුම් p කාක්ෂික දෙක අතිච්ඡාදනය වෙනවා. ඒවා අතිච්ඡාදනය වෙන තලයන් එකිනෙකට ලම්බකයි. අතිච්ඡාදනය වෙන තලයන් එකිනෙකට ලම්බකයි. ඔබට මේ සටහනින් පැහැදිලි වෙනවා මෙම කාක්ෂික දෙක අතිච්ඡාදනය වීම එතෙන්දී පයි බන්ධනයක් සෑදෙනවා. ඒ වගේම මේ ලම්බකව ඒට ලම්බකව පවතින කාක්ෂික දෙකත් අතිච්ඡාදනය වෙනවා. එතකොට අපි බැලුවොත් මේක තවත් හොඳින් අවබෝධ කරගන්න ඔබට පේනවා මේ සිග්මා බන්ධනයේ සෑදෙන ආකාරය මෙහි නිරූපණය කරන ලද සිග්මා බන්ධනය තමයි මෙතනදී දක්වලා තියෙන්නේ. ඒ වගේම මේ පයි බන්ධන දෙක සෑදෙන්නේ එකිනෙකට ලම්බකව. ඔබට පේනවා මේ එක පයි බන්ධනයක තලය දම් පැහැයෙන් දක්වලා තියෙනවා මේ නිල් පැහැයෙන් දක්වලා තියෙන අනිත් පයි බන්ධනය. එතකොට මේ පයි බන්ධන දෙකේ තලයන් එකිනෙකට ලම්බකයි. අතිච්ඡාදන දෙකත් එකිනෙකට ලම්බකයි. එතකොට C2H2 වගේ අණුවක් අපිට මේ විදිහට නිරූපණය කිරීමේ හැකියාව පවතිනවා. එතකොට මේ C2H2 කියන අණුවේ පයි බන්ධන දෙක සෑදෙන ආකාරය තමයි මෙහිදී නිරූපණය කරලා තියෙන්නේ. දැන් මෙතෙන්දි මම මේ නිරූපණය කරලා තියෙන්නේ C2H6 වගේ අණුවක්. මෙන්න මේ වගේ අණුවක්. එතකොට ඔබට පේනවා මේ කාබන් පරමාණු වල තනි බන්ධන 4ක් පවතින්නේ. එතකොට මේ තනි බන්ධන 4 පවතින කාබන් පරමාණුවේ මුහුම්කරණය sp3 මුහුම්කරණයක් වෙලා තියෙන sp3 මුහුම්කරණයට ලක් වූ කාබන් පරමාණු දෙකකින් තමයි මේ අණුව සෑදිලා තියෙන්නේ. මේ අණුව මම ඔබට නිරූපණය කරන්න අදහස් කරේ. ඇත්තට මෙහිදී එක් කරුණක් තවත් වැදගත් කරුණක් ඔබ දැනගත යුතු නිසා මේ තනි බන්ධනයක් වටා අදාළ පරමාණු වලට නිදහසේ භ්‍රමණය වීමේ හැකියාව පවතිනවා. ඔබ මේක කාබනික රසායනයේදී මෙම කරුණ ඔබට ඉතාමත් වැදගත් වේවි. මේ වගේ අණුවක් මම ආකෘතියක් ආකාරයෙන් නිරූපණය කරොත් මෙන්න මේ විදිහට මට නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේකෙදි මේ කාබන් පරමාණු දෙකම sp3 මුහුම්කරණය වෙලා තියෙන්නේ. මේ පහළ රූප සටහනේ පෙන්වුම් කරලා තියෙන්නේ මේ CH3 කාණ්ඩයකට සාපේක්ෂව අනිත් CH3 කාණ්ඩයේ නැත්නම් ඒ බන්ධනය වටා භ්‍රමණය වීමේ හැකියාව පවතින බව. ඔබට දැන් sp3 sp2 සහ sp යන මුහුම්කරණ තුන පිළිබඳ මම ඊටාම විස්තරාත්මකව පැහැදිලි කිරීමක් සිදු කරා. අපිට යම්කිසි අණුවක් හෝ අයනයක් ලබා දුන්නාම ඒ අණුවේ හෝ අයනයේ ලුයිස් ව්‍යුහය ඇඳ ගැනීමෙන් පසු එම අණුවේ හෝ අයනයේ මධ්‍යයේ පවතින නැත්නම් ආන්තික නොවන පරමාණුවක මුහුම්කරණය තීරණය කිරීමේ හැකියාව ඔබ සතුව තිබිය යුතුයි. ඒ සඳහා මම ඊටමත් පහසු සරල ක්‍රමයක් ඔබට ඊටමත් කෙටියෙන් පහදා දෙන්නම්. මෙහිදී
යම්කිසි ආන්තික නොවන පරමාණුවක් වටා පවතින මේ VSEPR යුගල් මේ VSEPR යුගල් කියන දේ ඊළඟ පාඩමේදී ඔබ අවබෝධ කරගන්නවා. ඒක සරලව කිව්වොත් සිග්මා බන්ධන සහ එකසර යුගල් ගණන. සිග්මා බන්ධන යුගල් සහ එකසර යුගල් ගණන අණුව මුහුම්කරණය ඉතාම පහසුවෙන් පවසන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ VSEPR යුගල් ගණන දෙකක් නම් පවතින්නේ අපේ නිර්දේශයේ සීමාවට යටත්ව SP මුහුම්කරණය පවතිනවා කියන දේ ඔබට ඉතාමත් කෙටියෙන් නැත්නම් ඉතාමත් පහසුවෙන් පවසන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ CO2 වගේ අණුවක් ගත්තොත් CO2 කියන අණුව සැලකුවොත් CO2 වල පවතින්නේ මෙන්න මේ ආකාරයේ ව්‍යුහයක්. එතකොට මධ්‍ය පරමාණුවේ මේ බන්ධන ගත්තොත් පයි බන්ධන සහ සිග්මා බන්ධන යුගල් දෙකක් තියෙනවා. එකසර යුගල් නැහැ. එහෙමනම් VSEPR යුගල් දෙකයි නම් SP මුහුම්කරණය පවතින්නේ කාබන් වල. ඒ වගේම VSEPR යුගල් තුනක් නම් පවතින්නේ ඒ පරමාණුවේ මුහුම්කරණය sp2. දැන් මේ SO2 කියන අණුව මම මෙතෙන්දී නිරූපණය කරලා තියෙනවා. SO2 ඔබ ලුයිස් ව්‍යුහය නිරූපණය කරොත් මේ විදිහට තියෙන්නේ. එතකොට මෙතෙන්දී සිග්මා බන්ධන සහ පයි බන්ධන. එතකොට මේ සල්ප වටා මෙතන එකසර යුගල් එකක් තියෙනවා. සිග්මා බන්ධන යුගල් 1යි, මෙතන 1යි 2යි. එතකොට සිග්මා බන්ධන යුගල් 2යි, එකසර යුගල් 1යි. එතකොට මුළු එකතු VSEPR 3යි. එහෙනම් sp2 තමයි මුහුම්කරණය. ඒ විදිහටම VSEPR යුගල් 4ක් පවතිනවා නම් sp3 මුහුම්කරණය වෙන්න ඕනේ. මේ සල්ෆේට් ආයනය මම මෙතෙන්දී උදාහරණයකට දීලා තියෙන නිසා මම මේක නිරූපණය කරොත් සල්ෆේට් ආයනේ එතකොට සල්ෆ පරමාණු වටා පවතින්නේ මේ වගේ තනි බන්ධන දෙකක් සහ ද්විත්ව බන්ධන දෙකක්. එතෙන්දී සිග්මා බන්ධන සැලකුවොත් සිග්මා බන්ධන 4ක් පවතිනවා. එකසර යුගල් නැහැ. සිග්මා බන්ධන යුගල් 4යි. එහෙනම් මුළු VSEPR යුගල් 4යි sp3 මුහුම්කරණය වෙලා තියෙන්නේ සල්ෆ පරමාණු. ඒ වගේම මේ අවස්ථා දෙක විෂය නිර්දේශයේ කෙලින්ම සඳහන් නොවුනත් ඔබට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. VSEPR යුගල් 5ක් පවතිනවා නම් sp3d මුහුම්කරණය. ඒ වගේම VSEPR යුගල් 6ක් පවතිනවා නම් sp3d2 මුහුම්කරණය. උදාහරණයක් PCl5 වගේ අණුවක් සැලකුවොත් ෆොස්ෆරස් වටා බන්ධන 5ක් පවතිනවා. එහෙමනම් sp3d මුහුම්කරණයට ලක් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම SF6 වගේ අණුවක් සැලකුවොත් සල්ෆ වටා සිග්මා බන්ධන 6ක් පවතිනවා. එකසර යුගල් පවතින්නේ නැහැ. එහෙමනම් එයාගේ සල්ෆ වල මුහුම්කරණය sp3d2. ඔබ විශේෂයෙන් දැනගත යුතු වන්නේ sp, sp2 සහ sp3 මුහුම්කරණය. එතකොට මේ මුහුම්කරණයේ ආකාරය ඔබට එකවර අයනයේ හෝ අණුවේ ව්‍යුහය දෙස බලා තීරණය කිරීමේ හැකියාව පැවතිය යුතු වෙනවා. මේ ජලය වගේ අණුවක් සැලකුවොත් ජල අණුවේ ඔක්සිජන් වටා බැලුවොත් අපි සිග්මා බන්ධන යුගල් 2යි එකසර 2යි. එතකොට මුළු එකතුව ගත්තොත් 4යි. එහෙමනම් ඔක්සිජන් වල මුහුම්කරණය වෙන්න ඕනේ sp3. ඒතර මේ ආකාරයෙන් ඔබට ඕනෑම අණුවක හෝ අයනයක දෙන ලද ආන්තික නොවන ආන්තික පරමාණු වල මුහුම්කරණය සලකා බැලීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ආන්තික නොවන පරමාණුවක මුහුම්කරණය ඉතා පහසුවෙන් මේ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. එහෙමනම් දොළ පුතාලා මම විශ්වාස කරනවා අද පාඩමේදී ඔබ මුහුම්කරණය සම්බන්ධයෙන් ඉතාම හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියන එක. මේක ඉතාමත් වැදගත් කොටසක්. කාබනික රසායනයට අකාබනික රසායනයට ඒ සියලු කොටස් සඳහා ඉතාමත්ම වැදගත් වෙන කොටසක්. ඒ වගේම මම මේ කොටස ආරම්භයේදී ඔබට පැහැදිලි කරා පරමාණුවක් සාදන ලබන බන්ධන සංඛ්‍යාව තීරණය කරන ආකාරය. එයත් ඉතාම වැදගත් කොටසක් අකාබනික රසායන විද්‍යාවේදී. එහෙමනම් අපි අණු වල හැඩ ව්‍යුත්පන්න කරන ආකාරය යන පාඩම ඊළඟ පාඩමෙන් නැවත හමු වීමේ බලාපොරොත්තු ඇතුව මෙම් පාඩම මම මෙතනින් අවසන් කරනු ලබනවා. ඔබ සැමට ආයුබෝවන්.